නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අපිට පින්වතුනි මේ ජීවිතේ යහපත් දේ කරමින් ගුණදහම් වඩමින් ගත කරනකොට ඒ අතරේ නොයෙක් කරදර කංකටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇතැම් අය නිතර ප්‍රශ්න කරන දෙයක්, අපි හොඳ කරද්දිත් ඇයි අපට කරදර? අපි යහපත් විදිහට ජීවත් වෙනකොටත් ඇයි අපට කරදර? අපි ගුණදහම් වඩ මේ වාසය කරනකොටත් ඇයි අපිටම මේ කරදර එන්නේ? ආන් එහෙම අහනවා. එහෙම ඇහුවේ නැතත් ගොඩක් අය ඔහොම හිතනවා. ඇයි මෙච්චර මේ වන්දනමාන කරගෙන පිරිත් ටික කියාගෙන ඉන්න අපිටම කරදර එන්නේ? එහෙම හිතනවා. එහෙම හිතලා ගොඩාක් අය අර යහපතට සාප කරගන්නවා. තමන් කරන හොඳ දෙයට සාප කරනවා. මේ කොච්චර කරත් අපිට හරියන්නේ නැහනේ. අපිට නෙමෙයි මේ කංකටොළු ඔක්කොම කඩාපාත් වෙන්නේ. ගොඩක් අය එහෙම හිතනවා. හැබැයි පින්වතුනි, හොඳට මතක තියාගත යුතු දෙයක්, යහපත කරන කෙනාටත් ගුණධර්ම වඩන කෙනාටත් පිරිසුදු ජීවිතයක් ගත කරන කෙනාටත් කරදර කංකටොළු වෙනවා. හැබැයි නුවණැති බුද්ධිමත් කෙනා කොච්චර කරදර ආවත් කොච්චර කංකටොළු ආවත් තමන්ගේ යහපත වනසගන්නේ, තමන්ගේ යහපත නැති කරගන්නේ, තමන්ගේ යහපතට හානි කරගන්නේ මොන කරදර ආවත්. ඒක තමයි බුද්ධිමත් කෙනාගේ ස්වභාවය. මොකද යහපත කරමින් ඉද්දි කොච්චර කරදර ආවත් තමන් තමන්ගේ යහපත වනසා ගන්නේ නැතුව රැකගත්තොත් ඒ යහපත තමන්ව රකින්නවා. තමන් පුරුදු කරන යහපත විසින් තමයි පින්වතුනි තමන්ව රකින්නේ. තමන්ගේ ගුණය විසින් තමයි තමන්ව රකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. යමෙක් ධර්මයේ හැසිරෙනවා නම්, යමෙක් ගුණ වඩනවා නම්, ගුණධර්ම සුරකින්න කෙනාව රකින්නේ ඒ ගුණධර්ම විසින්මයි. හරියට චත්තම් මහන්තං යථා වස්ස කාලේ, මහ වරුසාවකට ළඟ කුඩයක් තියෙනවා බඳුය. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝන දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන ආනිසංසය මෙයයි. එයා යම් දවසක මේ ජීවිතය අත්හරිනකොට තමන් පුරුදු කරන ලද ධර්මයේ විසින් එයාව දුගතියෙන් ගලවනවා. දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා දුගතිය කියන්නේ නැහැ. නිසා හොඳට මතක තියාගන්න. හොඳට හිතේ තදට තැම්පත් කරගන්න. මොන කරදරේ ආවත් මම නම් මගේ යහපත වනසගන්නේ, කාටවත් වනසන්න දෙන්නෙත් නැහැ. මම මගේ යහපත රැක ගන්නවා. ඒ අදහස පින්වතුන්ලගේ හිතවල තව තවත් තදින් පිහිටුවා ගන්න වටින ජාතකයක් තමයි අද අපි ඉගෙන ගන්නේ.
අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ සීෆෙල්ස් රාජ්‍යයේ සේවයේ නියුතු පින්වත් ක්‍රිෂාන්ත ගමගේ සහ චලනී ශිවංකා යන පින්වතුන්ලා දෙපළ 2022 මාර්තු මාසයේ දෙවන දිනට 68 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් කුසුමා ගමගේ මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම තමයි ඒ පින්වතුන්ලාගේ අරමුණ. පින්වතුනි, මේ ජීවිතේ ගත කරනකොට යහපත සුරකිමින් හිටපු අයට, ගුණදහම් වඩමින් හිටපු අයට, ලස්සන පිරිසුදු ජීවිතයක් ගත කරන්න මහන්සි ගත්ත අයට කරදර හට ගන්නවා කියන එක අමුතු එකක් නෙමෙයි. ඒක අද වුණත් වෙන්න පුළුවන්. ඒක අතීතෙත් වුණා. ඒක අනාගතෙත් එහෙම වේවි. බුද්ධිමත් කෙනෙක් ගුණධර්ම වඩනකොට යා කරන්නේ මොන කරදරේ ආවත් කරදරේ පසකින් තිබුණාවේ තමන් පුරුදු කරගෙන යන ගුණධර්මේ එක දිගට පුරුදු කරගෙන යනවා. ඒක තමයි බුද්ධිමත් කෙනාගේ හැටි. බුද්ධිමත් කෙනෙක් තමන්ගේ ජීවිතයේ ගුණධර්මයක් වඩාගෙන යනකොට ඒ ගුණධර්මයට එරෙහිව පාරිසරික ප්‍රශ්න එන්න පුළුවන්. ඊළඟට මිනිස්සුන්ගෙන් ප්‍රශ්න එන්න පුළුවන්. ඊළඟට අමනුෂ්‍යයන්ගෙන් ප්‍රශ්න එන්නත් පුළුවන්. ඊළඟට කර්ම දෝෂ එන්නත් පුළුවන්. ඔය මොනවා ආවත් යම් මිනිස්සෙක් බුද්ධිමත් නම් බුද්ධිමත් ධෛර්යවන්ත මිනිසයා කරන්නේ තමන්ගේ යහපත රකින්නවා. තමන්ගේ යහපත වනස ගන්නෑ. මං හිතන්නේ පින්වතුන්ලාට මේ බණපදය හිතට ලොකු සැනසුමක් අරගෙන එවි. මොකද ගොඩාක් පින්වතුනි අපේ ජීවිත කරදරත් එක්කනේ යන්නේ නේ. කරදරත් එක්ක හැපි යන්න වෙලානේ අපිට. එහෙම යන ගමනේ ගුණධර්මයේ ශක්තිමත්ව ආරක්ෂා කරගන්න, පින් කරන එක ශක්තිමත්ව ආරක්ෂා කරගන්න, කුසල් වැඩිම ශක්තිමත්ව ආරක්ෂා කරගන්න ඔබට මේ බණපදය ලොකු හයියක් වේවි. බුදුරජාන් වහන්සේ මේ දේශනාව වදාළේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී. මේ ජාතක කතාවට පසුබිම යෙදුනේ මෙහෙම. මේ බුද්ධ ශාසනයේ හරි පුදුම සහගත විදිහට ධන සම්පත් වියදම් කරලා බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරපු උපාසක රත්නයක්, උපාසක පියුමක්නේ අනාථපිණ්ඩික මහසිටුවරයා. බුදු සසුනේ උපාසක කියලා කතා කරනකොට අපිට අමතක කරන්න බෑ අනාථපිණ්ඩික සිටුවරයා. අනායාසයෙන් හිතට නැගෙනවා අනාථපිණ්ඩික සිටුවරයාව. මේ අනාථපිණ්ඩික සිටුවරයා තමයි මහා ධනස්කන්ධයක් මේ මහ පොළොවේ අතුරලා ජේත කුමාරයාගේ ලස්සන උයන මිලට ගත්ත කෙනා. ඒ මිලටගත් උයන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සුවසේ වාසය කරන්න පුළුවන් ලස්සන අසපුවක් බවට පත් කරලා ඒ විහාර පූජාව සිද්ධ කරපු මහා පින්වන්තයා, නිතර තමන්ගේ නිවසේ දම්පැන් පූජා කරපු මහා පින්වන්තයා, දානයට කොච්චර හිත ඇලුනාද කියලා කියන්නේ අනාථපිණ්ඩික සිටුවරයාගේ ව්‍යාපාර කටයුතු අඩපණ වෙලා ගියා. දානේ පූජා කිරීම අඛණ්ඩව යනවා. බිස්නස් ඔක්කොම පැත්තකින් කඩා වැටෙනවා. හැබැයි දානේ අඛණ්ඩව යනවා. තියෙන හැම දෙයකින්ම දම්පැන් පූජා කරනවා. දන් දීම අතහැරියෙම නැහැ. අවසානයේ මේ බිස්නස් පැත්ත සම්පූර්ණයෙන් වැටිලා ව්‍යාපාර කඩා වැටීම හේතු කරගෙන මේ සිටුවරයාගේ නිවසේ මේ ප්‍රධාන සිටුවරුන්ට, ඒ කියන්නේ ප්‍රධාන පිරිසට පවා කණ්ඩ බොන්න කාඩි හොදී බතුයි විතරයි ඉතුරුනේ. අර හොඳ ප්‍රණීත සූප ව්‍යංජනකින් හොඳ බතක් එක්ක එහෙම දානේ ගන්න බැරුව ගියා, ආහාර ගන්න බැරුව ගියා, සල්ලි නැහැ. හැබැයි තියෙන්නේ කාඩි හොද්දද, තියෙන්නේ නිකන් නිවුඩුහාලේ බතද, ඒකත් දන් දුන්නා. දානේ නවතින්නේ බලන්න. ජීවිතේට කොච්චර කංකටොළු ආවත් තමන් පුරුදු කරගෙන යන යහපත නවතින්නේ. දැන් මේතුමා හොඳටම අසරණ වෙලා කාඩි හොදී බතුයි තමන් අනුභව කර කර සේවක ජනයාටත් බොහෝම අමාරුවෙන් වැටුප්පාදිය දිදී මෙහෙම වාසය කරන අතරේ දන් දෙනකොට මෙතුමාගේ දානය ගැන පොඩ්ඩක් අකමැත්තෙන් හිටපු එක්තරා දේවතාවියක් හිටුවා මේ සිටු මන්දිරෙම. සිටුතුමා දාන දෙනවාට ඈ හරි අකමැති. මොකද මේ දානෙට අකමැති වෙන්න හේතුව? දානෙට අකමැති වුණේ මේ සිටු මන්දිරේ වාසය කරේ ඉහළ තැනක. ඇගේ විමානේ තිබුණේ ඉහළක.
බුදුරජාණන් වහන්සේ නිවසට වැඩියත් මහා සංඝරත්නයේ නිවසට වැඩියත් ඈට උඩ ඉන්න බෑ. ඈ නිකම්ම පහළට වැටෙනවා. ඈට අර සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා වැඩම කරනකොට හැම තිස්සෙම පහළට බහින්න සිද්ධ වෙනවා. ඈට මේක තමයි දානෙට අකමැති වෙන්න හේතු උනේ. Tamanට පොඩ්ඩක් ඉහළින් පහළට බහින්න වීම මේ දෙව්දූ මේකට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය ගැන ගැටීමෙන් හිටියනේ. බලන්න මේ ලෝකේ ස්වභාවය. යමෙක් චුට්ටක් ඉහළට ගියාම ඒ චුට්ටක් ඉහළට යෑම හේතු කරගෙන ඉදිමෙන හැටි. දැන් මේ සාමාන්‍ය විමානයක හිටපු පොළොවවාසී දේවතාවියක් මේ. මේ දේවතාවීට ඉහිලින් නැතුව ගියා අනාථපිණ්ඩික මහා සිටුවරයාගේ නිවසට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වඩින එක. මේක මෑට කියාගන්න විදිහක් නෑ අනාථපිණ්ඩික සිටුවරයාට. මොකද සිටුතුමා බොහොම ප්‍රසාදයෙන් දම්පැන් පූජා කරන්නේ. දැන් මේ කල්පනා කළා සිටුවරයා එන්න ව්‍යාපාර ඔක්කොම කඩාකප්පල් කරගෙන කාඩි හොදී නිකන් බතුයි අනුභව කරන තැනට ආවනේ. දැන් සිටුතුමාට මේක පහදලා දෙන්න හොඳ වෙලාව. දැන් තමයි පොට කියලා කල්පනා කළා මේ දෙව්දුව. මේ දේවතාවි දවසක් සිටුවරයා ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට මේ සිටුවරයාගේ ඉස්සරහට තමන්ගේ ශරීරයේ පේන විදිහට ආලෝකෙ විහිදුවාගෙන සිටුවරයාට මෙහෙම පෙනෙන්න හිටිය අහසේ. එතකොට අර වැටිච්ච ආලෝකෙත් එක්ක සිටුතුමා ඇස් දෙක ඇරලා බැලුවා. බලාපුවම දෙව්දුවක්. සිටුතුමා ඇහුවා කවුද මේ? කිව්වා සිටුතුමනි ඔබතුමාගේ නිවසේ මේ ඉහළ විමානයක මම මේ නිවසේම විමානයක් තනාගෙන වාසය කරන දේවතාවියක්. මං දෙව්දුවක් කිව්වා. සිටුතුමා අහනවා දෙව්දුව මොකෝ මේ වෙලාවේ මාව බලන්ට ආවේ? මහ සිටුතුමනි උපදේශයක් දෙන්නයි ආවේ. හොඳයි දෙව්දුවගේ උපදේශය දෙන්න බලන්න. සිටුතුමනි ඔබතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය දෙනවා නේද? නිතර දම්පැන් පූජා කරනවා නේද? ඔව් දෙව්දුව නිතර දකින්නවා ඇති මං අඛණ්ඩව දාන පූජා කරන කෙනෙක් බව. ඉතින් ඒක තමයි සිටුතුමනි මං මේ ඔබතුමාට කියන්ට ආවේ. Tamanට තිබූ පමණට එහෙම දෙන්න හොඳ නෑ. දෙන එකේ සීමාවක් තියෙනවා. සීමාව නොදැන දෙන්න ගියොතින් Tamanට අන්තිමේ මොකවත් නැතුව යනවා. දැන් ඔබතුමාට මේක වුණානේ. දැන් ඔබතුමාගේ ව්‍යාපාර ඔක්කොම කඩා වැටිලා ධන සම්පත් ඔක්කොම නැතුව ගිහිල්ලා ණයගත්ත මිනිස්සු ණය දෙන්නේ නේ. තිබ්බ සකල මනාව ඔක්කොගෙම දන් දුන්නා. දැන් මේ මන්දිරය විතරනේ ඉතුරුලා තියෙන්නේ. දැන්වත් තේරුම් ගන්නට. ඔහොම දන් දෙන්න ගියොත් එහෙම නැත්තටම නැති වෙයි. නවත්තන්න වහාම දානේ කිව්වා. කවුද මේ කියන්නේ? බැබලි දේවතාවියක්. මේ දේවතාවිය ඕක කියලා නිහඬ වුණා. සිටුතුමා අහනවා දැන් දෙව්දුව ඕකද මට දෙන උපදේශය? එතකොට මේ දේවතාවිය කිව්වා ඕක තමයි උපදේශය. මේ මහා සිටුවරයා මේ බුදුරජුන්ගේ සම්බුද්ධ ශාසනයේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක්. බුදුරජාන් වහන්සේ ගැන තියෙන ප්‍රසාදය හොලවන්න බෑ. ධර්මයේ ගැන තියෙන ප්‍රසාදය හොලවන්න බෑ. සංඝයා ගැන තියෙන ප්‍රසාදය හොලවන්න බෑ. එතුමාට තියෙන ආරිකාන්ත සීලයක්. ඊළඟට සෝතාපන්න වෙච්ච කෙනාගේ හිතේ මසුරු මල නෑ. සෝතාපන්න වෙච්ච කෙනෙක් දානේ ඇලුණු හිතින් යුක්තයි. මෙතුමා කියනවා ඒ මොහොතේ මේගෙල්ල දික් කරලාම එහෙනම් දෙව්දුව දැන් තී මේක දැනගන්න ඕන. තීට යලි මගේ මේ නිවසේ විමාන තනාගෙන වාසය කරන්න අවසර නැහැ. තී වගේ මිසදිටු එකියක් මේ මගේ සිටු මන්දිරේ මොකට ඉන්නවද? වහාම තී බැහැර වෙන්න ඕනේ කිව්වා. අදින් පස්සේ මේ නිවසේ වසන්ට තීට අවසර නැත. දෙව්දුව පන්න ගත්තා. දෙව්දුවට කර කියා ගන්න බැරි මේ දෙයක් නැතුව ගියා. මොකද මේ දෙව්වරුන්ට එහෙම මේ ඒ විමානය කරවාගෙන වාසය කරන්න බෑ සිටු මන්දිරයේ අයිතිකාරයාගේ අවසරේ නැතුව.
දෙව්දුවගේ විමානේ නොපෙනී ගියා. දැන් දෙව්දුවට යන්නේ නමක් නෑ. දෙව්දුව හරි වේදනාවට පත් වෙලා මේ ගැන පණිවිඩය අරගෙන ගියා සතරවරන් දෙවිවරු ළඟට. සතරවරන් දෙවිවරුත් එක්ක මේක කතා කරන්න අවස්ථාවක් ගත්තා. ඉතින් සතරවරන් දෙවිවරු ඒ කතාව බහින් පස්සේ කිව්වා දෙව්දුව ඕක අපිට විසඳන්න පුළුවන් එකක් නෙමෙයි. ඕකට නුඹ යන්න වෙනවා සක්දෙවිඳු ළඟට. සක්දෙවිඳුත් එක්ක කතා බහක් කරගත්තොත් නම් අනාථපිණ්ඩික සිටුවරයාගෙන් සමාවක් අරගෙන ආයේ සාමදාන වෙන්න අවස්ථාවක් ලැබේවි කිව්වා. එතකොට මේ දෙව්දුව බොහෝම අමාරුවෙන් දැන් සක්දෙවිඳු කියලා කියන්නේ දෙදෙව් ලෝකාධිපති. ලේසියෙන් අවසරයක් ගන්න බෑ. සක්දෙවිඳුගෙන් බොහෝම අමාරුවෙන් අවසරයක් අරගෙන ඩිංගිත්තක් කතා කරන්න අවස්ථාවක් ගත්තා මේ දෙව්දුව. ගිහිල්ලා අනේ සක්දෙවිඳුට කිව්වා දේවේන්ද්‍රේ මට පුදුම වැරදිල්ලක් වැරදුනා. අනාථපිණ්ඩික මහා සිටුවරයාගේ නිවසේ විමානයකයි මං හිටියේ. අනේ මම මේ කට විස්තර කරගන්න ගිහිල්ලා ඒ සිටුවරයා මාව බැහැර කළානේ. දැන් මට යන්නේනමක් නැතුව තියෙන්නේ. එතකොට සක්දෙවිඳු මේ දෙව්දුවට බොහොම තදින් නිග්‍රහ කළා. මෝඩ දෙව්දුව බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකුට ගුණධර්ම කෙරෙහි නොසැලෙන බවක් ඇති ශ්‍රාවකයෙකුට අචල පදයට පත් වෙලා ඉන්න ශ්‍රාවකයෙකුට තී මොකද්ද මේ කියන්න ගියපු කාරණාව? තීට ලේසියෙන් නම් ඕක සමා කරගන්න ලැබෙන්නේ නැහැ. මං තීට සමා කරගන්න පිළිවෙලක් කියන්න. ඒ සිටුතුමාට ධනෙ ලැබෙන්න පිළිවෙල සකසාපන්. අසුවල් තැන්වල තියෙනවා හිමිකාරයෝ නැති නිදහන. ආන්ගේ නිදහනවල තියෙන ධනය සිටුවරයාගේ නිවසේ අරගෙන ඇවිල්ලා තැන්පත් කරාපන්. ඊළඟට සිටුවරයාගෙන් ණය අරගෙන ණය ගෙවන්න නැතුව හොරට හැංගි පිරිසක් ඉන්නවා. ඒකුන්ව ගිහිල්ලා බය ගන්නවලා සිටුතුමාගේ ණය ගෙවන්න සලස්සාපන්. ඕන් ඔය කටයුතු දෙක තී කරෝතින් සිටුවරයාගෙන් සමාවක් ලැබේවි. එතකොට තිට කියන්න පුළුවන් සිටුතුමනි ඕන්න මන් ධනය ගොඩාක් ඒක රාශී කළා. දැන් ඔබට ධනය තියෙනවා. ඒ ධනයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙන්න. දානේ පූජා කරන කෙනේ මේ පූජා කිරීම උසස් අන්දමින් කරන්නට අනේ මාත් ඒ දානේ අනුමෝදන් වෙනවා. මට ඉතින් සමාව දෙන්න කියලා කියාපන් කිව්වා. එතකොට ওই දෙව්දුව ඔය ඔක්කොම ටික කළා. මේ දෙව්දුව අර මේ නිදහන ඔක්කොම තමන්ගේ දේවානුභාවයෙන් සිටු මන්දිරේ ගබඩා වලට අරගෙන ආවා. ගබඩා සම්පූර්ණයෙන්ම ධනෙන් පිරෙව්වා. ඊළඟට සිටුතුමාගෙන් ණය අරගෙන ණය ගෙවන්න තු ඉන්නෝනේ. ඒ ඈයන්ට රාත්‍රී හීනයක් විදිහට මේ දෙව්දුව බොහොම භයානක වේසෙන් පෙන්ලා කිව්වා අර සිටුවරයාගෙන් ගත්තු ණය හෙටම ගෙවාපල්ලා කියලා බය කළා. එතකොට මේ මිනිස්සු බොහොම බිහිතියටපත් වෙලා සිටුවරයා හොයාගෙන ඇවිල්ලා ණය ගෙව්වා. ඉතින් ඔහොම මහා ධනයක් ඒක රාශී වෙලා ඒ ධනෙ ඔක්කොම තැන්පත් කරලා ඉවරුණාට පස්සේ මේ දෙව්දුව අපේ මහා සිටුතුමා ඉස්සරහට ආව බලන්න පිංගුතුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. එහෙම පුදුම විසරද භාවයක්. දෙවි කෙනෙකුට ඇවිල්ලා බැරි වුණානේ ගුණධර්මයන්ගෙන් හෙලන්න. ඒක තමයි බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ. බුද්ධ රත්නය සරණ ගිය, ධර්ම රත්නය සරණ ගිය, සංඝ රත්නය සරණ ගිය ඒ ශ්‍රාවකයන්ව මේ බැබලි පේන්ට ඇවිල්ලවත් සරණෙන් බැහැර කරවන්න බැරුව ගියා. ඒකටනේ සරණ කියන්නේ. ඒකටයි සරණ කියන්නේ. මේ දේවාලයක් හින්දා වෙන ප්‍රේතෙක් භූතයෙක් හින්දා එහෙම නැත්නම් වෙන අසත්පුරුෂයෙක්ගේ වචනයක් හින්දා යම් කෙනෙකුට සරණ අහිමි වෙනවා නම් එයාට සරණක් තිබිලා නැහනේ. මේ බලන්න සරණ තිබ්බ අයගේ ආනුභාවය. ශ්‍රාවකයෝ කියන්නේ මෙබඳු අයටනේ. බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෝ ගැන සිත් පහන් කර ගන්නට මේ කරුණ කාරණා පිංගතුල්ලා හොඳට හිතවල මතක තියාගන්න. දෙව්දුව කොහොම හරි සමා කරගත්තා. සමා කරගෙන හිට ඕන ආයෙමත් තමන්ගේ විමානේ වාසය කරන්නට ඇයට අවස්ථාව ලැබුණා.
සිටුතුමා සමාව දීපු ගමන් තමන්ගේ විමානේ පේන්ට සැලසුණා. ඉතින් මේ සිද්ධ වෙච්ච සිද්ධිය මහා සිටුතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහින් කියා හිටියා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මගේ විමානේ මිසදිටු දෙව්දුවක් නේදලා තියෙන්නේ, මගේ නිවසේ විමානයක් හදාගෙන. ඈ මට මෙහෙම උපදේශයක් දෙන්න ඇවිල්ලා මගෙන් පොඩ්ඩක් සැරට වචනත් අහගෙන අවසානයේ ස්වාමීනි කොහොම හරි මට ධනෙනුත් උපකාර කරලා මගෙන් සමා කරගත්තා. දැන් ඕන්නේ විමානේ වාසය කරනවා කිව්වා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා, ග්‍රහපතිය ඉස්සර හිටපු නුවණැති සත්පුරුෂයන්ටත් දන් දෙන්න එපාය කියලා අහසේ පෙනී සිට සක්‍ර දිව්‍ය රාජයා පවා දානේ වළක්වන්නට හැදුවා. සක්‍රය ඇවිල්ලා දානේ වළඳන්නට හදද්දීත් ඒ සක්දෙවිඳුගේ වචනයටවත් අවනත නොවි නුවණැත්තෝ දන් දුන්නා. දන් දීම නැවැත්තුවේ නෑ. දානයට ආසා කරන අනාථපිණ්ඩික සිටුවරයාට මේ දානය ගැන කියපු අපූර්ව කතාව, කෙටියෙන් කියපු කතාව විස්තර වශයෙන් අහන්න ආස හිතුණා. අන්නේ මොහොතේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ජාතක කතාව, විසයිහ ජාතකය, ඊතා දුකසේ පවා දන් දුන් විසයිහ සිටුතුමාගේ කතාව ගෙනහැර දැක්වුවා. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ওই කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ 80 කෝටියක මහා ධනයක් ඇතිව විසයිහ නමැති සිටුවරයෙක් වෙලා තමයි වාසය කළේ. මේ විසයිහ සිටුතුමා තමා සන්තක ධනයෙන් නිතරම දන් දෙනවා. දානේ දීම පිණිස සෝදාගත් ඇත්තැතිවයි මේ සිටුවරයා වාසය කළේ. නිරතුරුව අනේ යමෙක් මගේ ළඟට මොනවා හරි දෙයක් ඉල්ලාගෙන එනවා නම් හොඳයි කියන හිත මේ විසයිහ සිටුවරයාට තිබුණා. දන් දෙන පිරිස දකිනකොට මූණ ප්‍රබෝධමත්ව බැබලෙන ස්වභාවයක්. දානේ පිළිගන්න පිරිස. දානේ පිළිගන්න තමන්ගේ ඉස්සරහට පිරිස එනකොට මූණ බැබලෙන ස්වභාවයක් මේ විසයිහ සිටුවරයාට තිබුණා. අනේ මේ පිරිස මගෙන් ඉල්ලගෙන එනවා, මට දන් දෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම සතුට මේ විසයිහ සිටුවරයාට තිබුණා. මේ විසයිහ කියන මහා සිටුවරයා නගරේ ප්‍රධාන දොරටු 4 ළඟත් නගරේ මැදත් තමන්ගේ නිවස පිහිටි මිදුලේත් යන සයතැනේ දන්සැල් ඉදි කරවලා දන් වැටවල් දුන්නා. දන් වැට කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? අඛණ්ඩව දෙන දාණය. නවත්තන්නේ නැතුව දෙන දාණය. එක දිගට දෙන දාණය. ආන් ඒකට කියනවා දන් වැට. දිනපතා එක දන්සැලකට කහවණු ලක්ෂය ගානේ 6 ලක්ෂයක් ධනය වියදම් කළා. දවසකට කහවණු 6 ලක්ෂය ගානේ වියදම් කර කර නිරතුරු දානේ පූජා කරනවා. බෝධිසත්වයන්ට ආහාර පිසින්නේ යම් අයුරකින්ද ඒ විදිහටම කියනවා ඉල්ලගෙන ඉන්න සියලු දෙනාට දානේ පූජා කළේ. තමන් කන බොන විදිහටම අනිත් අයටත් දම්පැන් පූජා කළා. බෝධිසත්වයෝ දඹදිව ගොවීන්ගේ නගුල් භාවිතයෙන් අහක්කොට දිගටම දන් දෙනකොට ඒ දානේ ආනුභාවය නිසා සක්‍ර භවනත් කම්පා වුණා. එතකොට හිතන්න දානේ කොහොම තියෙන්නේ නැද්ද කියලා. ඒ දාණය දෙවිවරුන්ගේ දිව්‍ය භවන කම්පිත කළා. ඒ තරම්ම දානය. ඒ තරම්ම කැපවීමෙන්, ඒ තරම්ම ආසාවෙන් අඛණ්ඩව දීපු දානේ නිසා දෙවියන්ගේ සක්‍ර භවන කම්පිත වෙලා ගියා. මේ සක්දිවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වෙලා ගියා. ඔය සක්දිවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වෙන්නේ ගුණවන්තයෙක් ගුණයට දිවි පුදා ගුණ පුරනකොට. ඒක මේ නිකන් කෙනෙකුට එහෙම රත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මමත් මේ සක්දිවිඳුගේ ආසනේ රත් කරනවා කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ගුණධර්මයන්ගේ ගුණ තෙදට වෙන එකක්. මේ මනුස්ස ලෝකයේ යමෙක් ගුණ පුරනකොට ගුණයට දිවි පුදා ආන් එතකොට සක්දිවිඳුගේ ඒ දිව්‍ය ආසනේ උණුසුම් වෙනවා. ගොඩාක් ජීවිතවල බෝධිසත්වයෝ සක්දිවිඳුගේ දිව්‍ය ආසනේ උණුසුම් කළා. එහෙම ගුණ පුරාගෙන අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බිහි වුණේ පින්වතුනි. එහෙම ගුණ පිරුවා.
එහෙම සංසාරයේ ගුණ පුරපු ඒ ගුණ ධර්මයන්ගෙන්ම ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරගෙන අපට ශ්‍රී සද්ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ තමයි අපි සරණ ගියේ. ඉතින් මේ ජීවිතෙත් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ දාන පාරමිතා පුරනකොට ඒ දාණය සක්දිවිදුගේ පාණ්ඩු කම්බල සෛලාසනේ උණුසුම් කරපු එකක් බවට පත් වුණා. එතකොට සක්දිවිදු බැලුවා මොකද්ද මේකට හේතුව? මේ විදිහට මේ මගේ ආසනේ උණුසුම් වෙන්න තරම් කවරෙක් ගුණ පුරනවාද? මෙහෙම බලනකොට පුදුමාකාර විදිහට දාණයට ඇලී වාසය කරන මේ වෙසයිහ කියන සිටුවරයාව දැක ගන්නට ලැබුණා. වෙසයිහ සිටුවරයා දැක්ක ගමන් සක්දිවිදුට හටගත්තානේ බල තෘෂ්ණාව. බල තණ්හා හටගත්තා. මේ බලය ලැබූ ඈයන්ට වෙන ලොකු නස්පැත්තියක් බල තණ්හා. බලයකට පත් වුණාට පස්සේ කවුරු හරි තමන්ගේ බලය මැඩගෙන ඉහළට යයි කියලා තෘෂ්ණාවක් හටගන්නවා. මේක සක්දිවිදුට හටගත්තා. සක්දිවිදු කල්පනා කළා මේ ඇත්තා දන් දෙන හැටියට නම් මෙයා මාව සක්‍ර පදවියෙන් චුත කරවලා තමන් සක්‍ර තනතුර බලාගෙන වෙන්න ඕන මෙහෙම දන් දෙන්නේ. එහෙමනම් ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි මෙයාගේ ධනෙ නැති කරලා දිලින් දෙක් කරන්න ඕන. දෙන්න දෙයක් නැතිකොට කොහොමද දන් දෙන්නේ? දිලින් දෙක් භාවයට පත් කරලා දානේ නවත්වන්න ඕන. එතකොට බලන්න පින්වතුනි මේ ගුණ පුරාගෙන යන කෙනාට හොඳ කරන කෙනාට යහපත කරන කෙනාට එරෙහි වෙන්නේ කවුද මේ? දෙවිවරුනේ. මේක තමයි ලෝකය, මේක තමයි සසර. ඒ නිසා අපි මේ ගුණධර්මයක් පුරනකොට අපිට කරදර කංකටොළු එනකොට අපි නිකන් එකපාර කඩාපාත් වෙනවා නම් අපි කොච්චර වැරදිද? අපි හිතෙනින් කඩා වැටෙනවා නම් අපි මේ මෙච්චර පින් කරගෙන ඉන්නවා ඇයි අපිටම කරදර? අපි මේ හොඳමයි කරන්නේ ඇයි අපටම කරදර? අපිට දෙයියවත් බලන්නේ නැද්ද? අපි එහෙම කියනවනේ. දැන් මේ දෙයියෝ බලලා වෙච්ච එකක් මේ කියන්නේ. මේ දෙවියාට හිතුණානේ මේ ගුණපුර පිරිල්ලට නම් මෙයා මාවත් පහු කරගෙන යයි කියලා. සක්දිවිදු කල්පනා කරනවා මට කරන්න තියෙන්නේ මේ කෙනාව දිලින්දෙක් බවට පත් කරන එක. මේ කෙනාට පරම්පරාවෙන් උරුම වෙච්ච ධනෙ නිසානේ මේ ඔක්කොම කරන්නේ. මම මේව නැති කරනවා. ධනෙ නැති කරාට පස්සේ ඔය දම්පැන් පූජා කරන්න තියෙන ආසාව නැතුව යයි. එතකොට ඉතින් ආයේ කොහොමද මාව පරද්දන්නේ? විසයිහ සිටුවරයා සන්තකේ යම් තාක් ධන සම්පත් ඇද්ද ඒ සියලු ධන සම්පත් එක සැනකින් එක මොහොතකින් සක්දිවිදුගේ ආනුභාවයෙන් නොපෙනී ගියා. සිටු මන්දිරයේ සියුණු සියලු අටුකොටු හිස් වුණා. ගබඩාවල තිබුණු සියලු ධනය හිස් වුණා. කුටින්ම මේ සිටු මන්දිරයේ සේවා කටයුතු කරන්නට යම් දැසිදස්සෝ ආදීන් හිටියානම් ඒ ඈයොත් නැතුව ගියා. හරි පුදුම එකක් උනේ. මේක සිද්ධ වුණේ රාත්‍රියක. උදේ එළි වෙලා බලනකොට මුළු සිටු මන්දිරේම පාළුයි. වටිනා පුටු ආදිය තිබ්බ මුකුත් නැහැ. වටිනවා කියලා යමක් තිබුණාද මේ සිටු මන්දිරේ? මොකවත්ම නැතුව ගියා. ඉතින් උදෑසනින්ම මේ සිටුතුමාගේ දන්වැට පවත්වන්නට දිනපතා සහසම්බන්ධ වෙන මිනිස්සු පැමිණියා. මිනිස්සු පැමිණිලා වෙනදා පුරුද්දට දානි සකස් කරන තැන්වලට ගිහිල්ලා දානි හදන්න සූදානම් වෙනකොට දැන් මෙතන තියෙනවානේ මේ ස්ථීරව ඉදිකරපු දානි පූජා කරන්න හදපු ශාලා 6ක්. මේ ශාලා 6ෙම තිබුණු බඩු ඔක්කොම හිස් වෙලා. මිනිස්සු දුවගෙන ආවා සිටු මන්දිරේ ළඟට. දුවගෙන ඇවිදිලා කිව්වා ස්වාමී හරි වැඩක් නොවැ වෙලා තියෙන්නේ දානශාලාවල් ඔක්කොම නැතුව ගිහිල්ලානේ. නිකම්ම නිකන් හිස් වෙලා. දානි දෙන්න කියලා මොකවත්ම ඇත්තේ නැහැ. කිසි සටහනක් නැති වෙන විදිහට ඔක්කොම හිස් වෙලා ගිහිල්ලානේ. හොරු ගත්තා කියලා හිතන්නත් බෑ නිකන් චුත වෙලා වගේ කිව්වා. එතකොට හරිම පුදුම සහගතයි අපේ බෝධිසත්වයන් වහන්සේගේ තිබුණු ස්වභාවය නම්
කිසිම කලබලයක් වුණේ නැහැ. කිසිම කලබලයක් වුණේ නැහැ. බෝධිසත්වයන්ට එකපාර මතක් වුණේ පුරුදු කරගෙන ආපු ධම්මයට මොකද වෙන්නේ? බෝධිසත්වයෝ කියනවා දැන් ඉතින් කලබල වෙලා කාරිනේ නැති වෙච්ච එක නැති වුණා. දැන් බලාපල්ලා සිටු මන්දිරේ තව මොන හරි චුට්ටක් හරි තියනවාද කියලා අද මේ කොහොම හරි දානේ කරගන්න. දැන් අද දානේ මේ පූජා කරගන්න ඒ ධම්මයට පවත්ව ගන්න පිළිවෙලක් බලාපල්ලා. ඔය තියෙන මොකක් හරි විකුණලා හරි දන් දෙමු. මේ සිටුවරයාට විසයිහ සිටුවරයාට හිටපු ඉතාම ගුණ යහපත් සිටු බිරිඳට කතා කරලා කියනවා සොඳුරි ඔයාත් බලන්න මේ අපිට දානේ දී ගන්න මොන හරි තියනවාද කියලා එහෙම තියනවා නම් ටිකක් එකතු කරගන්න. එතකොට සිටු දේවිය දානෙට දෙන්න පුළුවන් දෙයක් තියනවාද කියලා මේ මහා සුවිශාල මන්දිරේ හැම දොරක්ම ඇර බැලුවා. දානෙට දෙන්න කියලා දෙයක් නැහැ. අඩමස්සක තරම් දෙයක්වත් පේන්න නැහැ. ඔක්කොම නැතුව ගිහිල්ලා. අනේ ඇවිල්ලා ඇස්වල කඳුළු පුරවගෙන කිව්වා අනේ ආර්ය පුත්‍රය අපිට ඇඳිවත විතරමනේ ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම සම්පත්තික අතුරුදහන් වෙලා ගිහිල්ලානේ. මොනවා වුණාද කියලා හිතාගන්න බෑනේ. මුළු සිටු මන්දිරේම හිස් වෙලා නොවේ. එතකොට සිටුතුමායි සිටු බිරිඳයි ගිහිල්ලා අර ප්‍රවේශමට අගුළු දාලා තියෙන ගබඩා කාමර ඇල්ල බැලුවා. ඒ ගබඩා කාමර සියල්ලමත් හිස් වෙලා. දැන් තේරුණා මේතන මොකක් හරි අద్භූත දෙයක් සිද්ධ වෙලා තියෙනවා. සේවකෙක්වත් නොපෙනෙන විදිහට ඔක්කොම ටික නැතුව ගිහිල්ලා. එතකොට විසයි සිටුවරයා තමන්ගේ බිරිඳට කිව්වා සොඳුරිය මට නම් හිතෙන්නේ මේක අපේ දානය කියන ගුණයට එරෙහි වෙන්න ආපු මොකද්ද බලවේගයක්ද කොහෙද බලන්න හිතපු විදිය. අපි මේ පුරුදු කරගෙන යන ගුණධර්මයට බාධා පිණිස හටගත්ත මොකද්ද බලවේගයක්ද කොහෙද මේක. ඒ නිසා මේ වෙලාව තමයි අඛණ්ඩව ගුණධර්මයේ පිරිය යුතුම වෙලාව. මේ වෙලාව තමයි අඛණ්ඩව ගුණධර්මය ආරක්ෂා කරගත යුතු වෙලාව. පින්වතුනි හිතන්න හොඳ එකක් මේක. පින්වතුන්ලා තමන්ගේ ජීවිතවල බොහොම අමාරුවෙන් ගුණධර්මයක් දියුණු කරගෙන සරණ රැකගෙන යනකොට බාධා එයි. ඒ බාධා එනකොට හැමතිස්සෙම හිතන්න මේ විසයි සිටුවරයා හිතපු විදිහට හැමතිස්සෙම කල්පනා කරන්න මේ විදිහට මට මේ මම පුරුදු කරගෙන යන ගුණයට බාධා වෙන්න තමයි මේ කරදරෙන්නේ. මං ගුණය නම් වනස ගන්නෑ. කරදර කොච්චරවත් ආපු දෙන් මං ගුණය වනස ගන්නෑ. මං පුරුදු කරන යහපත වනස ගන්නෑ. මං මේ මගේ යහපත වනසන්ට එන දෙයක් මං මේක නැති කරගන්නේ. එහෙම හිතන්න පුළුවන් නම් අපිට රැකෙන්න ඕන දේ රැකෙනවා. අපි ගත්තොත් අපේ ධනය කොච්චර රැකිලා තිබුණත් ඒ ධනයට බෑ අපිව රකින්න. අපේ ළඟ තියෙන වස්තුව කොච්චර රැකිලා තිබුණත් වස්තුවට බෑ අපිව රකින්න. ඊළඟට අපි ගත්තොත් එහෙනම් පින්වතුනි අපි මේ අධ්‍යාපනය ලැබූ දේවල් අපි පොතපතින් ඉගෙන ගත්ත දේවල් තියෙනවා කියලා ඒ දේවල් කොච්චර රැකිලා තිබුණත් ඒවට බෑ අපිව රකින්න. අපේ ඥාති සමූහය කොච්චර ආරක්ෂා වෙලා හිටියත් ඒ ඈයන්ට බෑ අපිව රකින්න. දැන් මේ කියන කතාව බුද්ධිමත්ව ගත යුතු එකක්. අපිට මේ ජීවිතේ නිකන් අපි එකට වාසය කරනකොට ওই දේවල් තමයි රැකවරණ විදිහට පේන්නේ. නමුත් පින්වතුනේ යම් මොහොතක යම් නිමේෂයක මරණය පැමිණෙනවාද මරණ මොහොතේ මේ ඔක්කොම දේ අත්හැරලා අපි තනියෙන් යන්නේ නැද්ද? අපිත් එකට ඉන්න ඥාතීන් මැරිලා යනකොට අපි කාටව පුළුවන් ද පස්සේ යන්න? ඒ අය යම්සේ අපිව දාලා යනවද? අපිත් යම් දවසක මේ ඔක්කොම දාලා යනවා. මොකක්ද අපිට තියෙන රැකවරණේ? අපි යම් ගුණධර්මයක් ආරක්ෂා කරනවා නම් ඒ ගුණධර්මය ටිකක් වුණත් ගොඩක් වුණත් ඒ ගුණධර්මයට පුළුවන් අපිව රකින්න. අපි යම් පිනක් රැස් කරනවා නම් ඒ පුරණ පිනට පුළුවන් ටිකක් වුණත් ගොඩක් වුණත් අපිව රකින්න. අපි යම් කුසලයක් වඩනවා නම් ඒ කුසලයට පුළුවන් අපිව රකින්න. ඊළඟට අපි යම් කිසි හෝ අපේ ජීවිතය තුළ සුචරිතයක් රක්ෂා කරනවා නම් ඒ සුචරිතයට පුළුවන් අපිව රකින්න. ඒ නිසා වටින්නේ ඒක.
වටින්නේ ඒ දේ. මේ මහ පොළොවේ අපි එකතු කරන වෙන කිසිම දෙයක් පින්වතුනි අපිට රැකවරණ නෙවෙයි. ඒකට උදාහරණයක් කියනවා නම් බුදුරජාන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම වුණා එක සිද්ධියක්. පසේ නදී කෝසල කියන මහා රජුරුව කෝසලයේ අධිපති අංග මගධ කාසි කෝසල ආදී වශයෙන් බෙදී තිබුණු 12 මහා ජනපදයන්ගෙන් කෝසලය කියලා කියන්නේ ලොකු රාජ්‍යයක්. ආන්ගේ කෝසලයේ අධිපති පසේ නදී කෝසල රජුරුව බුදුරජාන් වහන්සේගේ ළඟට දවසක් දවල් කාලේ අවේලාවේ ආවා. බුදුරජාන් වහන්සේ රජුරුවගෙන් අහනවා රජතුමනි වෙනදා එන්නේ නැති මේ අවේලාවේ ඔබ කොහි ගොහින් එන ගමන්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ඉතින් බොහෝ වැඩ රාජකාරී තියෙන අයනේ. ස්වාමීනි රට රාජ්‍යයේ දිනපු රජවරුනි අපි. රාජ්‍යයක බර අපට තියෙනවනේ. ඒ වගේ කටයුත්තකට ගිහින් එන ගමන් මේ ජේතවනාරාමේ ළඟින් යන නිසා ඔබ වහන්සේ බැහැ දකින්න ආවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඈ රජතුමනි රට රාජ්‍ය දිනු රජවරු විදිහට ඔබලාට විශ්වාස කටයුතු වචනේ ඇති චරපුරුෂයෝ ඉන්නවනේ කිව්වා. එහෙමයි ස්වාමීනි එහෙම ඉන්නවා. ඉතින් රජතුමනි ඔබේ චරපුරුෂයෙක් දුවගෙන ඇවිල්ලා කිව්වොත් එහෙම මෙන්න මෙහෙම පණිවිඩයක්. දේවයිනි උතුරු දිසාවේ මහා නස්පැත්තියක් සිද්ධ වෙනවා. උතුරු දිසාවේ ඉඳලා මේ සැවැන් නුවර පැත්තට මහා සද්දන්ත ගල් කුලක් පෙරලි පෙරලි යනවනේ. ඒ ගල් කුල මේ පැත්තට එන හැටියට නම් නවත්තන්න බෑ. ඒ ගල් කුල අපිව යට කරගෙන යන්නයි එන්නේ. රජතුමනි පුළුවන් දෙයක් කරන්න. ඒ චරපුරුෂයාගේ ප්‍රකාශය ඉවර වෙන්න කලින්ම තව චරපුරුෂයෙක් දුවගෙන එනවා හති දාගෙන. එයා ඉන්නේ දකුණේ. කියනවා දකුණේත් ඒ වගේ නස්පැත්තියක්. අනේ පුළුවන් දෙයක් කරන්න. බටහිරිනුත් නැගෙනහිරුනුත් ওই වෙලාවෙම එනවා චරපුරුෂයෝ. චරපුරුෂය ඇවිදිලා කියන්නේ මොකද්ද? සිව් දිසාවෙන්ම සැවැන් නුවර පැත්තට මහා සද්දන්ත පර්වත පෙරලීගෙන එනවා. ඒවාට අහුවෙලා චප්ප වෙලා වෙනසිලා යන්නේ අපි. ඊට කලින් රජතුමනි ඔබතුමාට පුළුවන් දෙයක් කරන්න. බුදුරජාන් වහන්සේ මෙහිම ඇහුවා. රජතුමනි ඔහොම එකක් වුණොත් මොකද කරන්නේ? රජුරු කියනවා ස්වාමීනි කොච්චර මහරජවරු වුණත් කොච්චර සල්ලි තිබුණත් කොච්චර සේනා බලය තිබුණත් ස්වාමීනි ඔහොම කරදරයක් ඉස්සරහනම් මට කරන්න දෙයක් නැහැ. මං කරන්නේ ඒ පර්වත මගේ ජීවිතය යට කරගෙන යන්න කලින් පිනක් කරගන්නවා. කුසලයක් කරගන්නවා. ධර්මයේ හැසිරෙනවා. යහපතේ හැසිරෙනවා ස්වාමීනි එච්චරයි මට ඉතුරු වෙන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එසේනම් මහරජතුමනි ඔබට යම් කරුණක් සිහිපත් කරන්නම් මං. බලන්න මේ රජතුමාගේ නුවණ බලන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේක ඇහුවේ. මේ උපමාවකින් ගොඩනගපු කතාව බුදුරජාණන් වහන්සේ කිව්වේ රජුරුවන්ගේ නුවණ බලන්න. මේ රජුරුවෝ කල්පනා කරන්නේ කොහොමද මේ රජුරුවෝ මේ මහ පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්ද කියලා බැලුවේ. දැන් අද කාලේ බොහෝ උගත්යයි සම්මත අය මහ පොළොවේ පය ගහලා නෑනේ. ඒ නිසා ඒ අයන්ට මේ ජීවිතය ගැන කරන කතාව නිකන් යල් පැන ගියපු කතාවක්. ඕවා ඍණාත්මක චින්තන කියයි. ජරා මරණ ගැන කතා කරොත් එහෙම හාපෝ ඕවා කතා කළොත් එහෙම මේ ලස්සනට ගත කරන ජීවිතයට සාප වෙනවා කියයි. ඥානේ නෑ. හැබැයි මේ පසේ නදී කෝසල රජුරවන්ට ඥානය තිබුණා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මහරජතුමනි ඔබගේ ජීවිතය කරාද මේ මොහොතේ පවා මහා පර්වතයෝ පෙරලිමින් තිබෙන්නේමය. ඒ පර්වතයෝ නොනැවති ඔබගේ ජීවිතය කරා පැමිණෙමින් තිබේ. ඒ පර්වතයෝ නම් වයසට යෑමත් මරණයත්ය. රජතුමනි ඒ ජරා මරණ කියන පර්වත ඔබේ ජීවිතේ කරා එනකොට රට රාජ්‍ය දිනු රජෙක් විදිහට ඔබ මොකද්ද කරන්නේ? රාජ්‍යරුවන්ට දැන් අර උපමාවත් එක්ක මේක හොද්දට පැහැදිලි වුණා. සිව් දිසාවෙන් එන පර්වත කියන ඒවා වගේමයි
ජරා මරණ කියන පර්වත. මොකද දැන් සිව් දිසාවෙන් ඉන්න මහා දැවැන්ත පර්වත නවත්තන්න බැරි යම්සේද ජරා මරණ කියන එක කොහොමද නවත්තන්නේ? නවත්තන්න බෑනේ. මේ මොහොතේ අපි මේ බණ කියන වෙලාවේ පින්වතුන්ලා බණ අහන වෙලාවේ මේ වෙලාවෙත් මේ පර්වත පෙරලෙනව නැද්ද? අපේ ජීවිතයට ලං වෙමින් තියෙනෝනේ පින්වතුනේ. ජරා මරණ කියන මේ පර්වත කොයි මොහොතක අපිව චප්ප කරගෙන යාවිද කියලා අපි දන්නේ නැහනේ. ඒකට වයස් ભેදයක් නැහනේ. ඒකට ಜಾති ભેදයක් නැහනේ. ඒකට තැනක් නොතැනක් නැහනේ. එක පාර ජරා මරණ කියන ඒ වගේ මේ මිනිස්යාව යට කරගෙන යනවනේ. රජුරුන්ට මේක කල්පනා වුණා. රජුරෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රට රාජ්‍ය දිනාගෙන ඉන්න රජවරු විදිහට ස්වාමීනි අපි ජීවිතේට එන යුද්ධ කරදර ජය ගන්න එක එක ක්‍රම තියෙනවා. ස්වාමීනි ඇතැන් යුද්ධ සතුරු ආක්‍රමණ අපි කරා එනකොට අපි කරන්නේ සිවුරංග සේනාව යොදවනවා. ස්වාමීනි සේනා බලයෙන් අපි දිනනවා. සමහර යුද්ධවලට ස්වාමීනි අපි ධන යුද්ධය කරනවා. ධන යුද්ධය කියලා කියන්නේ ස්වාමීනි අපේ සන්තක ධනයෙන් අපි සතුරන්ව අපේ පැත්තට හරව ගන්නවා. අපි සල්ලි දෙනවා. කප්පන් දීලා කොහොම හරි අපි අපේ ප්‍රශ්නේ සමතේකට පත් කර ගන්නවා. ස්වාමීනි තව ප්‍රශ්න අහපුවම අපි කරනවා අපේ ළඟ ඉන්නවා චාටු බස් කියන්න පුළුවන් හොඳ කුමන්ත්‍රණකාරයෝ. මේ කුමන්ත්‍රණකාරයෝ ලව්වා අපි කොහොම හරි ස්වාමීනි අපේ ප්‍රශ්න සමතේකට පත් කර ගන්නවා. ඇතැන් ඒවා එනකොට ස්වාමීනි අපි කරන්නේ අපි ළඟ ඉන්න බොහොම සුන්දර කාන්තාවන්ව ඒ ඈයන්ට පාවලා දෙනවා. සතුරන්ට සුන්දර කාන්තාව පෙන්වුවාට පස්සේ ඒගොල්ලෝ ඒ කාන්තාවන්ට වසඟ වෙලා අපේ පැත්තට නැමෙනවා. ස්වාමීනි මේ වගේ අපිට උපක්‍රම තියෙනවා. ඒ වුණාට ස්වාමීනි ජරා මරණ සිවුරංග සේනා යුද්ධ වලින් දිනන්න බෑ. ජරා මරණ ධන යුද්ධයකින් දිනන්න බෑ. කප්පන් දීලා ජරා මරණ වලින් අපිට මේ සමතේකටපත් වෙන්න බෑ. ස්වාමීනි ජරා මරණ කියන දෙක එනකොට පලා ගිහිල්ලා බේරෙන්න බෑ. ජරා මරණ අපේ ජීවිතේ කරා එනකොට අපිට කතා කරලා බේර ගන්නත් බෑ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ බඳු වෙලාවක ඉතුරු වෙන්නේ පින් කිරීමය, කුසල් කිරීමය, යහපතේ හැසිරීමය, ධර්මයේ හැසිරීමය. පින්වතුනි රට රාජ්‍ය දිනු රජෙකුටත් එසේනම් අපේ ගැන කවර කතාද? ඉතින් මේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ ගැන මේ ජරා මරණ ජීවිතේ තියෙන එකම රැකවරණේ ගුණධර්මම බව හොඳට දැනගෙන හිටියා. ඒ නිසා තමන්ගේ සිටු දේවියට කියනවා සොඳුරි මේ දානේ මොන කරදර කංකටොළුවවත් මම නවත්තන්නේ. මොකද සොඳුරි මේ දානේ තමයි යම් දවසක අපිව රකින්නේ. අපිට රැකවරණේ පිණිස තියෙන්නේ මේ දානේ කියන ගුණය. ඒ නිසා අපි මෙහෙම කරමු. අපි කැලේට ගිහිල්ලා දෑකැත්තකුයි කදේකුයි මේ තනකොට මිටි බඳින ලණුවකුයි ඉල්ලගෙන ගිහිල්ලා අපි තනකොළ කපමු. කැලෙන් තනකොළ කපලා අපි මේ නගරයට ওই තනකොළ අරගෙන ඇවිල්ලා තනකොළ විකුණමු. තනකොළ විකුණලා අපිට පොඩි ගාණක් හරි හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ යම් ටිකක්ද ලැබෙන ටිකකින් අපි දානේ පූජා කරමු. මෙහෙම කියනකොට මහා බෝධිසත්වයන්ගේ බිරිඳත් ඒකටම හරියන්න බිරිඳත් සූදානම් වුණා. වෙනත් ගෙදරකින් ඉල්ලගත්ත දැන් එච්චර දෙයක්වත් නැහැ. වෙන ගෙදරකින් ඉල්ලගත්ත දෑකැත්තක්. ඊළඟට තනකොළ මිටි බඳින්න පොඩි ලණු පොටක් මේවා ඉල්ලගත්තා. ඊළඟට ගිහිල්ලා කැලේ තනකොළ කැපුවා. තනකොළ අරගෙන ඇවිල්ලා තනකොළ විකුණුවා. තනකොළ විකුණලා මහා ගාණක් හොයාගන්න බෑ. හොයන ගාණෙන් හැබැයි දානේ දුන්නා. මේ දානේ දෙනකොට Tamanට කන්න ඕනය කියලාවත් මේ සිටුතුමාටවත් සිටු දේවියටවත් මතක් වුණේ නැහැ. මොකද මේ අයගේ බඩ පිරෙන්නේ Taman කනකොට නෙමෙයි දානේ. දානෙන් එච්චර සතුටක් තිබුණා. දන් දෙද්දී Tamanට කන්න ඕන කියන එක මෙයාලට අමතක වෙනවා. ඒ තරම් ප්‍රීතියකින් දානේ දුන්නා. ඉතින් එහෙම කරන්න බෑනේ දිගටම. දවස් 7 ගත වෙනකොට මේ දෙන්නා වෙවුලනවා. දෙන්නාගේ ශරීරවලට අවශ්‍ය ශක්තිය
මේ ආහාර පාන නොලැබීම නිසා අඩු වෙලා. ශරීර ටික වෙවුලනවා. හැබැයි 7 වෙනි දවසේ දෙන්න තනකොළ කපන්ට තනයායට ගියා. දින 7ක්ම කිසිම ආහාරයක් බඩට වැටිච්චි නැති නිසා මේ වෙනකන් අති සුකුමාල ජීවිතයක් ගෙවලා තිබුණු සිටුතුමාට හරි අමාරු වුණා. දැස් නිලංකාර වෙලා හරියට කෙලින් හිටගෙන ඉන්න බැරුව තනකොළ ගොඩේම එහෙම්ම ඇදගෙන වැටුණා. සිටුවරයා තනකොළ ගොඩේ ඇදගෙන වැටෙනකොටම සක්දෙවිඳු මේ ගැන බලාගෙන හිටියේ. සක්‍ර දේවේන්ද්‍රයා අහසේ පෙනී හිටියා. පෙනී හිටලා විසයිහ මහ සිටුවරයාට මෙහෙම කියනවා. එම්බා විසයිහ සිටුවර දුන්නා නොවෑ කලින් දානේ ඕන තරම් දානෙම දිගටම දෙන්ට ගොහින් හැම දෙයක්ම නැති වුණානේ තොපහට. මීට පස්සේවත් ඔය දානේ නොදී පාඩුවේ ඉන්නට හිතට ගනින්. එතකොට තොපගේ නැති වුණ සම්පත් කලින් තිබුණ විදිහටම තියේවි. මෙහෙම කිව්වා සක්දෙවිඳු දිව්‍ය ආනුභාවයෙන් ආලෝක විහිදුව අහසේ ඉඳලා කිව්වා. එතකොට විසයිහ සිටුවරයා ඒ දෙවියාගේ වචනේ අහගෙන ඉඳලා කියනවා මුන්නේහි කවුද? එතකොට සක්දෙවිඳු කියනවා ඇයි සිටුවරය මම නොවේ දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු. එතකොට විසයිහ සිටුවරයා කලන්තේ දාලා තනකොළ ගොඩේ වැටිලා සක්දෙවිඳුට කියනවා මෙහෙම. එතකොට ඔහේ තමයි සක්දෙවිඳු. හරි ඔහේගේ විත්ති අපි අහලා තියෙනවා. ඔහේ නොවේ పూర్ව ආත්මේ මහා දන් පවත්වලා සිල් සමාදන් වෙලා උපෝසත ආදී ආරක්ෂා කරලා ඊළඟට විශේෂ ව්‍රතපද 7ක් සමාදන් වෙලා ඉඳලා සක්‍ර පදවියටපත් උනේ. හරි පුදුමයිනේ ඔහේ මෙදා පොටේ කරපු වැඩි. ඔහේ තමුන්ගේ ඉසුරු බලයෙන් මත් වෙලා අනුන්ගේ දානෙටයි එහෙනම් හදි කෙටුවේ. අනේ හැබැට මෙවරනම් සත්තකින් ඔහේ කළේ ඔහේගේ පිනත් පිරිහෙන වැඩක්මයි. ඕකනම් උතුම් වැඩක් නෙවෙයි. ඔහේ සක්දෙවිඳු වෙන්න කලින් නම් පින් පුරන්න ඇති. හැබැයි දැන් මේ වතාවේ නම් කරේ දන් දෙන කෙනෙකුගේ දාණයට හානි කරලා ඔහේගේ පින පිරිහෙන වැඩක් මිස පින වැඩෙන වැඩක් නම් නෙමෙයි කියලා මෙන්න මෙහෙම කිව්වා. එම්බා දහසක් නෙත් ඇති යානෙනි දෙව්ලොව සිටිනා දේව රජානෙනි ඊ타ම දිලිඳුව ඉන්න ආර්යෙකු විසින් අනාර්ය දේ නොකළ යුතුය. ඔබගෙන් ලැබෙන ධනය හේතුවෙන් මගේ සදහැසිත නැති කරන්නට වේ නම් ඒ ලැබෙන ධනයෙන් නම් මාහට කිසිම පළක් නැත්තේ. දැන් සක්දෙවිඳු කිව්වනේ දානේ නවත්තාපන් තිබුණා වගේ සම්පත් ලැබේ කිව්වා. ඒකටයි මේ විසයිහ සිටුවරයා කියන්නේ ඔබගේ ධනෙ ලබා ගන්නට මං මේ දානය කියන එක නැවැත්තිය යුතු නම් ඔබගේ ධනෙන් සත 5ක් මට එපා කිව්වා. ඔබගේ ධනෙ වැඩක් නැහැ කිව්වා. මගේ ගුණේ නසාගෙන මං ලබන ධනය මට වැඩක් නැහැ. මං පුරුදු කරන වටිනා දේ නසාගෙන මං ලබන ධනය මට වැඩක් නැහැ. මට ඊට වඩා වටිනවා කිව්වා මං පුරුදු කරන ගුණය. එහෙමයි මේ සංසාර ගමනේ නුවණැත්තෝ ගුණ පිරුවේ. වාසව දෙව් රජුනේ ඔබ මෙයත් අසනු මෙන යම් තනි මගකින් රථයක් ගමන් කළේ නම් ඒ මගින්ම තමා අනිත් රථයත් යන්නේ. මං කලින් පැවැත් වූ යම් දන් වැටක් තිබේ නම් පණ තියනා තුරා මගේ ඒ දන් වැට පවතිවා. පණ තියනකම් මං මගේ දානය කියන එක නම් නසන්නේ කිව්වා. ඉඳින් තිබේ නම් ධන වස්තුව මාහට දානය මං දෙනවාමයි. දැන් කිසිවක් නොමැති නිසා මා ළඟ මොනවද මං දානෙට දෙන්නේ? තනකොළ මිටි බැඳ විකුණා හෝ මං දානය දෙනවාමයි. කොතරම් අසරණ වී සිටියත් මං දානෙට ප්‍රමාද වෙන්නේ නැහැමයි. එහෙම දානෙ ගැන කිව්වේ. ඉතින් බෝධිසත්වයෝ තුල මේ දානය ගැන තිබුණු අධික නැඹුරු වීම ගැන සක්දෙවිඳු අහනකොට සක්දෙවිඳුට ලැජ්ජාවක් හටගත්තා. ඇයි සක්දෙවිඳුට මතක් වුණා මම සක්‍රියා වුණේ දන් දීලා නොවේ කියලා. සක්දෙවිඳු කියනවා හරි. මට කියන්න එහෙනම් විසයිහ සිටුවරය ඔහේ දානෙ දෙනවා තමයි. ඔහේ දානෙ දීලා මොකද්ද පතන්නේ?
ඔය දානේ දෙන්නේ මොන වගේ පැතුමකින්ද? එතකොට විසය සිටුවරයා කියනවා අනේ සක්දිවිඳුනි මම මේ දානේ දෙන්නේ සක්‍ර පදවී බ්‍රහ්ම පදවී පතාගෙන නෙවෙයි. මට මේ දානේ දෙනකොට මගේ හිතේ අභ්‍යන්තරේ මහට ගත්ත පැතුමක් තියෙනවා. ඒ තමයි සරුවච්චතා ඥානය. මේ ලෝකෙම අතැඹුලක්සේ අවබෝධ කරගෙන මේ ලෝකින් නිදහස් වීමට තමයි මගේ පැතුම තියෙන්නේ. ඒ විස්මිත ප්‍රඥාව ගැනමයි මගේ පැතුම තියෙන්නේ. ඉන් එහා මට වෙන කිසිම පැතුමක් නැහැ. මෙහෙම අහපු සක්දෙවිඳුට විසය සිටුවරයා ගැන මහා ආදරයක් සතුටක් ගෞරවයක් හටගත්තා. සක්දෙවිඳු මේ මොහොතේම තමන්ගේ දිව්‍ය හස්තයෙන් සිටුවරයාගේ පිට පිරිමැද්දා. සිටුවරයාගේ පිට පිරිමදිනකොටම බෝධිසත්වයන්ගේ යම් වෙහෙසක් තිබුණද සියලු වෙහෙස නැති වී ගියා. දේවානුභාවයෙන් බෝධිසත්වයන්ගේ සිටු බිරිඳගේ ඇගේත් වෙහෙස සංසිඳී ගියා. මහා ශරීර සැපයක් හටගත්තා. සක්දෙවිඳුගේ ආනුභාවයෙන් ඒ මොහොතේම බෝධිසත්වයන්ට නැතිවෙච්ච හැම දෙයක්ම ලැබුණා. ඊටත් වඩා ධන සම්පත් ලැබුණා. සක්දෙවිඳු කියනවා මහා සිටුවරය එහෙනම් ඔබතුමා අද පටන් දිනපතා 12 ලක්ෂයක්ම වියදම් කොට දානෙ දෙන්න කිව්වා. දැන් සාමාන්‍ය වියදම් කරේ කොච්චරද? 6 ලක්ෂයක්. ඒ වගේ දෙගුණයක්ම වියදම් කරන්න කිව්වා මගේ නමිනුත්. මගේ නමිනුත් තව ලක්ෂ 6ක් වියදම් කරලා 12 ලක්ෂයක වියදමින් දානෙ දෙන්න කියලා සිටු මන්දිරේ ගබඩාවල් ධනෙන් පිරී ඉතිරි යන විදිහට ධනෙ පුරවලා සක්දිවිඳු එදා දෙව්ලොවට ගියා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුවරයට කියනවා ග්‍රහපතියෝන් ඔය විදිහට පෙර හිටපු නුවණැත්තෝ දුෂ්කරතා මැඩගෙන ගුණයම රැකගත්තා දානෙම දුන්නා. එදා සිටු බිරිඳ වෙලා හිටියේ අපගේ රාහුල මාතාව දානේ පිදූ විසයිහ මහා සිටුවරයා බවට පත් උනේ බෝධිසත්වයෝ වන මමය කියලා බුදුරජාන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත අවසන් කළේ. ඉතින් පින්වතුනි අපිටත් අපේ ගුණධර්ම වැඩන ජීවිතේට හොඳ ආදර්ශයක්. මොන කරදර ආවන් කරදර මැඩගෙන ගුණයම පුරන්න. කරදර ඉවසාගෙන ගුණයම පුරන්න. එන කරදරය ගැන හිතන්ට මං පුරණ ගුණයට බලපෑමක් පිණිසයි මේක එන්නේ. ඒ නිසාම මං ගුණය අතහරින්නේ නැහැ. මං ගුණයෙන්මයි රැකෙන්නේ කියලා. ඉතින් එහෙම ගුණ පිරුවොත් අපිට මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතය තුළ ගොඩාක් ගුණධර්ම රැක ගන්නටත් ගුණධර්ම පුරා ගන්නටත් අවකාශ ලැබේවි. අපිට ගෞතම බුදුරජාන් වහන්සේගේ උතුම් ශාසනය තුළ බොහෝ ගුණ පුරාගෙන බුදුසසුනේ පිහිට පිරිසන්න ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා, දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා, දෙවියන්ගේ නිරන්තර රැකවරණ අපට සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් 2022 මාර්තු මාසයේ දෙවන දිනට 68 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් කුසුමා ගමගේ මෑණියන්ට අනුමෝදන් වෙත්වා. මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මෑණියන්ට කිසිම කරදරයකින් බාධාවකින් තොරව සියලු දෙවියන්ගේ රැකවරණ ලැබමින් ජීවිතයට සුවසේ පින් කර ගන්නට ලැබේවා. සුවසේම ධර්මයේ හැසිරෙන්නට ලැබේවා. ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. මීට වසර 4කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් කේ ලයනල් පියාණන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්වත් ක්‍රිෂාන්ත ගමගේ සහ චලනි සිවංකා යන පින්වත් දෙපළගේ නමින්
මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් සිරිසේන කණ්ඩම්බී පියාණන්ටත් කුසුමා ගමගේ සහ චන්ද්‍රා නාලනී යන මෑණිවරුන්ට පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් සැලසේවා. ඒ වගේම දියණිවරුන් වන දෙහන්සා කිත්නදී අමාදී දිනායා සහ ජනුති තිනාරා යන දියණිවරුන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ දියණිවරු නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා නිරතුරුව ජීවිතයට උතුම් කලන මිතුරු ඇසුරම සැලසෙත්වා ඒ දියණිවරුන්ගේ අනාගත ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙත්වා. අද දවසේ ධර්ම දානය සිදු කරන සීෂෙල්ස් රාජ්‍යයේ සේවයේ නියුතු පින්වත් ක්‍රිෂාන්ත ගමගේ මහත්මයාටත් චලනී සිවංකා මහත්මියටත් ඒ පවුලේ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා තමන්ගේ ජීවිතේ කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවටම පත්වෙත්වා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය දියුණුවටම පත්වෙත්වා කරදර බාධා සියල්ල දුරු වෙත්වා සැනසille තමන්ගේ ජීවිතයට පින් රැස් කරගෙන දහමේ හැසිරෙන්න ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.